යශ භාග්‍ය යසස යනු පිරිවරය කීර්තියය යන අර්ථ දෙකම කියවෙන වචනයකි. මහා පරිවාර ජන සමූහයක් ඇති බැවින්ද ලෝකත්‍රයෙහි පතල මහත් කීර්තියක් ඇති බැවින් තථාගතයන් වහන්සේ භගවා නම් වෙති. තථාගතයන් වහන්සේට පමණ මහත් වූ උසස් වූ පිරිවරක් ලෝකයේහි කිසිවෙකුට නොවූහ. තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් පසුවම නොව මව්කුස පිළිසිඳගත් තැන සිටම පරිවාර සම්පත්තියෙන් යුක්ත වූහ. මහා පුරුෂයාණන් මව්කුස පිළිසිඳගත් කල්හි දේව පුත්‍රයෝ 4 දෙනෙකු පැමිණ 4 දිග අරක් ගත්හ. මහා සත්වයන් මව්කුසින් බිහිවන වේලාවෙහිද බොහෝ දේව බ්‍රහ්මයෝද එහි පැමිණියහ. මව්කුසින් බිහිවන්නා වූ බෝසත් කුමරුන් මිනිසුන් අතට පත්වන්නට කලින්ම බ්‍රහ්ම රාජයෝ 4 දෙනෙක් ඔවුන් රන් දැලින් පිළිගත්හ. ඔවුන් අතින් බෝසත් කුමරුන් 4 වරම් දෙව් රදුන් 4 දෙනා මංගල සම්මත අඳුන් දිවි සමින් පිළිගත්හ. බෝසත් කුමරුන් මිනිසුන් පිළිගත්තේ ඔවුන් අතිනි. මිනිසුන් අතින් පොළොවට බට බෝසතාණෝ පොළොවෙහි සිට නැගෙනහිර ලෝක ධාතුව බැලූහ. දසදහසක් සක්වල එක් මිදුලක් මෙන් වී පෙනිනේ. එදිග විසූ මනුෂ්‍ය දේව බ්‍රහ්මයෝ සුවඳ මල් ආදියෙන් පුදමින් මහා පුරුෂයාණෙනි ඔබ හා සම කෙනෙක් මෙහි නැත යයි බෝසතාණන්ට සැලකලහ. ඉදිරි දිග බැලූ කල්හි එහි වූවෝද එසේම සැලකලහ. එයින් එකෙනෙහිම දසදහසක් සක්වල බොහෝ මනුෂ්‍ය දේව බ්‍රහ්මයන් උන්වහන්සේගේ පිරිවර වූ බව කිය යුතුය. බෝසතුන් උපන් 5 වන දින නම් තැබීමේ උත්සවයේදී ශාස්ත්‍රවේදී බමුණෝ මේ කුමාරයෝ සක්විති රජ හෝ වන්නාහ පැවිදිව ලෞතුරා බුදු හෝ වන්නාහ යයි පැවසූහ. එකල්හි එක් රැස් වූ 80000ක් ක්ෂත්‍රියෝ මේ කුමාරයා බුදු වූත් බුදු වේවා රජ වෙතොත් රජ වේවා කුමක් වුවත් මොහුට පිරිවර පිණිස අපි එක් පුත්‍රයෙකු බැගින් දෙන්නෙමුයි පැවසූහ. සිද්ධාර්ථ කුමාරයන් වැඩි වියට පත්ව ශිල්ප දැක්වීමෙන් පැහැදුනා වූ ශාක්‍යයෝ ඔවුන්ගේ තරුණ දූන් 40000ක් එතුමන්ට පිරිවර පිණිස යවූහ. ඉන්පසු රාජ්‍යයෙහි අභිෂේක කරන ලදුව ඉමහත් යස ඉසුරෙන් වැජබුණු බෝසතාණන් එකුත් 30 වියේදී මහ අබිනික්මන් කොට ලෞතුරා බුදු බවට වැමිණියේ මහ පිරිවරිනි. මහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණෙන දින බෝධි මූලයේ වැඩ සිටින අවස්ථාවෙහි බුද්ධ මංගල්‍යය සඳහා බොහෝ දේව බ්‍රහ්මයෝ පැමිණ බෝසතුන් පිරිවරා ගත්හ. සක්දෙව් රජු එහි පැමිණ විජයුත්තර නම් සක පිම්බේය. පංචසික නම් ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා පැමිණ වීණා වාදනය කරමින් තුති ගී ගායනා කළේය. සුයාම දෙව් රජු බෝසතාණන් වහන්සේට පවන් සැලීය. සහම්පති බ්‍රහ්ම රාජ තෙමේ බෝසතාණන්ට සේසත් දැරීය. මහා කාල නම් නාරජ 80000ක් නාටකයන් හා පැමිණ ස්තුති ගී ගයමින් බෝසතාණන්ට ගෞරව කළේය. දසදහසක් සක්වලින් පැමිණි බොහෝ දෙව් බඹහු සුවඳ මල් ආදියෙන් පුදමින් සාදුනාද පැවැත්වූහ.
එසේ දෙව් බඹුන් උත්සව පවත්වද්දී මහ බෝසතාණෝ ලෝතුරා බුදු බවට පැමිණ වදාළහ. තථාගතයන් වහන්සේ පිරිවර වන මිනිස් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වශයෙන් සිව් කොටසකි. භික්ෂූහුද එහි භික්ෂුභාවයෙන් උපසම්පදාව ලද්දෝය. අන් ක්‍රමවලින් උපසම්පදාව ලද්දෝය යැයි දෙකොටසක් වෙති. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ආදී පංචවග්ගීය තෙරුන් වහන්සේලා, වංගීස තෙරුන් වහන්සේ, යස තෙරුන් වහන්සේ, යස තෙරුන් වහන්සේගේ යහළුවන් වූ විමල, සුබාහු, ගවම්පති, පුන්නජී යන තෙරුන් වහන්සේලා, උන්වහන්සේගේම යහළුවන් වන 59ක් තෙරුන් වහන්සේලා, බද්ධවග්ගීය තෙරුන් 39, උරුවේල කාශ්‍යපයන් ප්‍රදාන 10ක්, පුරාණ ජටිල තෙරවරු, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ දෙනම, උන්වහන්සේලාගේ පිරිස වන 1259ක් වන පරිබ්‍රාජක ස්තවීරවරු, සේල බ්‍රාහ්මණයා හා ඔහුගේ අතවැසි බ්‍රාහ්මණයන් 300 දෙනා, මහා කප්පින රජු හා මහා කප්පින රජුගේ පිරිවර වූ 1000ක් දෙනා, සුදවුණු රජතුමා විසින් බුදුරදුන් වෙත යවූ පුරුෂයන් 10000, බාවාරි තවුසාගේ අතවැසියන් වන 16000ක් තවුසෝ යනාදීහු එහි භික්ෂුභාවයෙන් තථාගතයන් වහන්සේගෙන්ම පැවිද්ද හා උපසම්පදාව ලත් ශ්‍රාවකයන් වහන්සේලාය. සෙස්සෝ සරණ ගමනය, ප්‍රශ්න විසඳීම, අවවාද පිළිගැනීම, සංඝයා විසින් කර්ම වාක්‍යයෙන් සම්මත කිරීම යන ක්‍රමවලින් උපසම්පදාව ලත් ශ්‍රාවකයෝය. 89ක් රහතන් වහන්සේ තථාගතයන් වහන්සේගේ මහා ශ්‍රාවකයෝය. උන්වහන්සේලාගේ නම් මෙසේය. අඤ්ඤා කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජි, නාලක, යස, විමල, සුබාහු, පුන්නජී, ගවම්පති, උරුවේල කස්සප, නදී කස්සප, ගයා කස්සප, සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කස්සප, මහා කච්චායන, මහා කොට්ටිත, මහා කප්පින, මහා චුන්ද, අනුරුද්ධ, කංකා රේවත, ආනන්ද, නන්දක, බගු, නන්ද, කිම්බල, බද්දිය, රාහුල, සීවලී, උපාලී, දබ්බ, උපසේන, කදිරවනීය රේවත, මන්තානිපුත්ත පුන්න, සුනාපරන්ත පුන්න, සෝන කුටිකන්න, සෝන කෝලිවිස, රාද, සුභූති, අංගුලිමාල, වක්කලී, කාලුදායි, මහා උදායි, පිලින්ද වච්ච, සෝබිත, කුමාර කස්සප, රට්ටපාල, වංගීස, සබිය, සේල, උපවාන, මේගිය, සාගත, නාගිත, ලකුණ්ඨක බද්දිය, පිණ්ඩෝල භාරද්වාජ, මහා පන්තක, චූල පන්තක, බක්කුල, කොණ්ඩදාන, දාරචරීය, යසෝජ, අජිත, තිස්ස මෙත්තෙය්‍ය, පුන්නක, මෙත්තගු, දෝතක, උපසීව, නන්ද, හේමක, තෝදෙය්‍ය, කප්ප, චතුකන්නි, භද්‍රාවුද, උදය, පෝසාල,
මෝගරාජ හා පිංගිය යන මහරහතන් වහන්සේලා. අග්‍ර ශ්‍රාවකයෝය, මහා ශ්‍රාවකයෝය, ප්‍රකෘති ශ්‍රාවකයෝය යයි ශ්‍රාවකයන් තුන් කොටසකි. සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම අග්‍ර ශ්‍රාවකයෝය. උන්වහන්සේලාද සමග ඉහත කී 89 මහා ශ්‍රාවකයෝය. සෙස්සෝ ප්‍රකෘති ශ්‍රාවකයෝය. මේ ශ්‍රාවක භේදය වන්නේ ඒ අයගේ අතීත පාරමිතා අනුවය. බුදුරදුන් ජීවමාන වූ 45 වසර තුල බුදු සසුනේහි පැවිදි වූවෝ බොහෝය. ඔවුන්ගේ සංඛ්‍යා නියමයක් සඳහන් වී නැත. බුදුරදුන්ගේ පරිනිර්වාණයට ගණන්ගත නොහෙන තරමේ විශාල භික්ෂු පිරිසක් පැමිණි බවද කියා තිබේ. අශෝක රජුගේ කාලයේහි 60 ලක්ෂයක් භික්ෂූන් විසූ බව කියා තිබේ. මිලිඳු රජුගේ කාලයේ හිමාල වනයේහි රක්කිත තලයට කෝටි 100ක් රහතුන් රැස් වූ බව මිලින්ද පඤ්ඤේහි සඳහන් වේ. ස්වර්ණමාලී චෛත්‍ය රාජයාගේ ධාතු නිදානෝත්සවයට අරහන්තෝ චන්න වූති කෝටියෝ තූප මුත්තමං සමන්තා පරිවාරෙත්වා අට්ටංසු කතපංජලී යනුවෙන් 90 කෝටියක් රහතුන් රැස් වූ බව මහා වංශයේ කියා තිබේ. මේ ගණන අනුව සලකන විට තථාගතයන් වහන්සේගේ භික්ෂු ශ්‍රාවක පිරිස ඊතා මහත් බව කිය යුතුය. බුදුරදුන් ජීවමාන කාලයේ පටන් අද දක්වා බුදු සසුනේහි පැවිදි වූ පිරිස ඊතා විශාලය. ගණනින් ප්‍රමාණ නොකළ හැකිය. අනාගතයේහිද විශාල පිරිසක් පැවිදි වන්නාහ. ඒ සියල්ලෝම තථාගතයන් වහන්සේගේ පිරිවරය. දැනට භික්ෂුණීන් නැතද අතීතයේහිද විශාල භික්ෂුණී පිරිසක්ද වූහ. ඔව්හුද තථාගතයන් වහන්සේගේ පිරිවරය. බුදුරදුන්ගේ කාලය පටන් අද දක්වා තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකා පිරිසද අනාගතයේහි තෙරුවන් සරණ යන උපාසක උපාසිකා පිරිසද ගණනින් ප්‍රමාණ කළ නොහැකිය. ඒ පිරිස තථාගතයන් වහන්සේගේ ගිහි පිරිවරය. තථාගතයන් වහන්සේගේ දේව බ්‍රහ්ම පිරිවර දසදහසක් සක්වලම පැතිර ඇත්තාහ. ඒ පිරිස ඊතා විශාලය. සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූයේ ද එදා උන්වහන්සේ පිරිවරා සිටි ප්‍රමාණ කළ නොහෙන මනුෂ්‍ය, දේව, බ්‍රහ්ම මහා ජන සමූහයක් මධ්‍යයේය. තථාගත පරිනිර්වාණය කලින් ප්‍රසිද්ධියට පැමිණ තිබූ බැවින් උන්වහන්සේගේ ශ්‍රාවක වූ අපමණ භික්ෂූහුද කුසිනාරාවට පැමිණ සිටියේය. බොහෝ කුසිනාරා නුවර වැස්සෝද එදා රාත්‍රියේ තථාගතයන් වහන්සේ අන්තිම වරට දක්නට පැමිණ සිටියෝය. අප්‍රමාණ දේව බ්‍රහ්මයෝ දසදහසක් සක්වලින්ම පැමිණියෝය. එදා පැමිණ තථාගතයන් වහන්සේට පූජා පැවැත් වූ දේව බ්‍රහ්ම පිරිස බලා උන්වහන්සේ යේ බුයේන ආනන්ද දසසු ලෝක ධාතුසු දේවතා සන්නිපතිතා තථාගතං දස්සනාය යාවතා ආනන්ද කුසිනාරා උපවත්තනං මල්ලානං සාලවනං සමන්තා ද්වාදසා යෝජනානි නත්තිසෝ පදේසෝ වලග්ග කෝටි නිතූදන මත්තාපි මහික්කාහි දේවතාහි අප්පුටෝ යනුවෙන් ආනන්ද මේ සල්වනය අවට 12 යොදුනක් පමණ තැන් මහේශාක්‍ය දෙවියන් නොසිටින
ඉදිකටු තුඩක් පමණ තැනක් නැතැයි වදාළහ. දෙව් මිනිසුන් විසින් පිරිවරණ ලදුව පිරිනිවන් පාවදාළ වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයට දසදහසක් සක්වලින් පැමිණි දෙව් බඹුන් හා මනුෂ්‍යයෝ සතියක් මුළුල්ලෙහි සුවඳ හුණු සුවඳ මල් කොඩිසේසත් ගී නැටුම් ආදියෙන් පූජා පැවැත්වූහ. ආදාහන කිරීමෙන් පසු ශේෂ වූ ධාතුන් වහන්සේට අද දක්වාම දෙව් මිනිස්සු පූජා පවත්වති. ලෝකේහි ඒ සර්වඥ ධාතුන් වහන්සේ වැඩවෙසෙන තුරු එසේම මහජනයා පූජා පවත්වන්නාහ. ඒ පූජා පවත්වන සෑම දෙනාම තථාගතයන් වහන්සේගේ පිරිසය. තථාගතයන් වහන්සේගේ පිරිවරය. තථාගතයන් වහන්සේට පමණ මහත් පිරිවරක් ලෝකේහි අන් කිසිවෙකුට නැත්තේය. යම් කිසිවෙකු පිළිබඳව කටින් කට පැතිර යන තැන තැන කියවෙන ගුණ කතාව කීර්ති නම් වේ. කීර්තිමත් පුද්ගලයන් අතරිනුත් තථාගතයන් වහන්සේම අග්‍රවන්නාහ. මනුෂ්‍යයන් පමණක් නොව දේව බ්‍රහ්මයෝද තථාගතයන් වහන්සේගේ ගුණ උන්වහන්සේ බුදු වීමට පෙර සිට අද දක්වාම කියන්නාහ. ලෝකේහි බුදු ගුණ නොකියවෙන දිනක් නැත. සාමාන්‍ය දිනවලදී ලක්ෂ සංඛ්‍යාත ජනකායක්ද විශේෂ දිනවලදී කෝටි සංඛ්‍යාත ජනකායක්ද අදත් බුදුරදුන්ගේ ගුණ කියති. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යන පාඨයෙන්ද ඉතිපිසෝ භගවා යනාදී පාඨයෙන්ද කියවෙන්නේ බුදු ගුණය. දිනකට ලක්ෂ ගණනක් මුව වලින් අදත් ඒවා කියවෙන්නේය. මතුවටද කියවෙන්නේය. දේශකයෝ අනේක ආකාරයෙන් තන තන බුදු ගුණ දේශනා කරති. ගත්කරුවෝ ග්‍රන්ථ මාර්ගයෙන් බුදු ගුණ පතල කරති. කවිහු කාව්‍යකරණයෙන් බුදු ගුණ පතල කරති. ගායකයෝ ගැයුමෙන් බුදු ගුණ පතුරවති. වාදකයෝ වැයුමෙන් බුදු ගුණ පතල කරති. සෙස්සෝද තමන්ට හැකි ආකාරවලින් තමන්ගේ වියත්කම් අනුව බුදු ගුණ පතල කරති. පිලෝතික පිරිවැජියාගේ බුද්ධ ගුණ කතනය. බුදුරදුන් සැවැත් නුවර ජේතවනාරාමේහි වැඩවෙසන කල්හි රත්නත්‍රය කෙරෙහි ප්‍රසන්න වූ නිතර දෙව්රම් වෙහෙරට එන එක පිලෝතික නම් තරුණ පිරිවැජියෙක් විය. දිනක් ඔහු දෙව්රම් වෙහෙරට ගොස් බුදුරදුන් දැක සැවැත් නුවරට පිවිසියේය. එදින සුදු වෙළඹුන් සිව් දෙනෙකු යෙදූ රිදීයෙන් නිර්මිත රථයකින් මහත් වූ ශ්‍රී විභූතියෙන් නගර සංයරය කරන්නා වූ ජානුස්සෝනි නම් බ්‍රාහ්මණයා ඉදිරියට පැමිණි පිලෝතික පිරිවැජියා දැක හැඳින පින්වත් වත්ස්යායන මේ මහ දවාලේ කොහි සිට එන්නේහිදැයි ඇසීය. පින්වත මම ශ්‍රමණ ගෞතමයන් වෙතින් එමි පිරිවැජියා කීය. එකල්හි ජානුස්සෝනි බ්‍රාහ්මණ තෙමේ පින්වත් වාත්ස්යායනය ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණ තරාතිරම කෙසේද? ඔහු පණ්ඩිතද දැයි ඇසීය. එකල්හි පිලෝතිකයා කියනුයේ පින්වත ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණේ තරම කීමට මම කවරෙක් වෙමිද? ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණෙහි තරම දත හැක්කේ ඔවුන් වැනි කෙනෙකුටමයි යයි කීය. එකල්හි ජානුස්සෝනි බ්‍රාහ්මණ තෙමේ ඔබ ඊතා උසස් පැසසීමකින් ශ්‍රමණ ගෞතමයන්ට ප්‍රශංසා කරන්නෙහිය.
ඔබ කුමක් දැක ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මෙතරම් පැහැදුනේහිදැයි කීය. බ්‍රාහ්මණය හස්ති ශිල්පය දතුවෙකු ඇතුන් වෙසෙන වනයට පිවිස විමසන කල්හි එහි දික් වූද පුළුල් වූද ඇත් පිය සටහනක් දුටහොත් එයින් ඔහු විශාල ඇතෙකු ඇතැයයි විනිශ්චයට පැමිණෙන්නේය. එමෙන්ම මමද ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥා නැමැති පිය තැබූ සටහන් 4ක් දැක භාග්‍යවතුන් වහන්සේ සම්්‍යක් සම්බුද්ධය ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත්ය ශ්‍රාවක සංඝයා සුපටිපන්නය යැයි නිශ්චිතයට බැසගතිමි පිරිවැජිතෙමේ කීය. ඉක්බිති ඔහු එය මෙසේ විස්තර කළේය. පින්වත් බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි සියුම් නුවණ ඇත්තා වූ අන්‍යයන්ගේ වාද දන්නා වූ වාද කිරීමේ පුරුදුකම් ඇත්තා වූ දුර පිහිටි හිතා කුඩා දෙයට නොවරදවා විදින වාලවේදී ධනුර්ධරයන් මෙන් අන්‍යයන්ගේ සියුම් වූද දෘෂ්ටීන් ප්‍රඥාවෙන් බිඳලීමට සමත් වූ ඇතැම් ක්ෂත්‍රීය පණ්ඩිතයෝ ඇත්තාහ. ඔව්හු ශ්‍රමණ ගෞතමයෝ අසවල් තැන වෙසෙති අසා කෙසේ විසඳුවද දොස් දැක්විය හැකි උබතෝ කෝටික ප්‍රශ්න ගොතා මේ ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දුන්නොත් මෙසේ වාදාරෝපණය කරමි, මෙසේ පිළිතුරු දුනහොත් අර විදියට වාදාරෝපණය කරමි යයි කලින්ම සිතාගෙන ඒ ප්‍රශ්න ඇසීමට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙත යන්නාහ. ඔවුන්ට ශ්‍රමණ ගෞතමයෝ දැහැමි කතාවෙන් දෘෂ්ට ධාර්මික සම්ප්‍රායකා අර්ථයෙන් දක්වති. කුසල් කිරීමෙහි ඔවුන් උත්සාහවත් කරවති. ඔවුන්ගේ සිත් සතුටු කරවති. ඔවුන්ගේ සිත් දන්නා වූ ශ්‍රමණ ගෞතමයෝ ධර්ම කතාව කරන අතරම ඔවුන්ගේ ප්‍රශ්නද දක්වා ඒවායේ ඇති වැරද දක්වති. ශ්‍රමණ ගෞතමයන් විසින් ධර්මය පිළිගන්නා ලද්දා වූ ධර්මයෙහි පිහිටවන ලද්දා වූ ඒ පණ්ඩිතයෝ ශ්‍රමණ ගෞතමයන් හා වාද කරනු තබා ප්‍රශ්නද නොඅසති. ඔව්හු ශ්‍රමණ ගෞතමයන්ගේම ශ්‍රාවකත්වයට පැමිණෙති. මම ශ්‍රමණ ගෞතමයන්ගේ මේ පළමුවන පිය සටහන දැක භාග්‍යවතුන් වහන්සේ සම්්‍යක් සම්බුද්ධහ ධර්මය ස්වාක්ඛාතය සංඝයා සුපටිපන්නයයි නිශ්චයට පැමිණෙමි. එබඳු බ්‍රාහ්මණ පණ්ඩිතයන්ද ශ්‍රමණ ගෞතමයන් වෙත ප්‍රශ්න ගොතාගෙන ගොස් අන්තිමේදී ඔවුන්ගේම ශ්‍රාවකයන් වනු දක්නා ලදී. මාදුටු ශ්‍රමණ ගෞතමයන් දෙවන පිය සටහනය. එබඳුම ගෘහපති පණ්ඩිතයන්ද ප්‍රශ්න ගොතාගෙන ශ්‍රමණ ගෞතමයන් වෙත ගොස් අන්තිමේදී ඔවුන්ගේම ශ්‍රාවක වනු දක්නා ලදී. එය මාදුටු ශ්‍රමණ ගෞතමයන්ගේ තුන්වන පිය සටහනය. එබඳු වූම ශ්‍රමණ පණ්ඩිතයෝ ප්‍රශ්න ගොතාගෙන ශ්‍රමණ ගෞතමයන් වෙත ගොස් උන්වහන්සේගේ ධර්මය අසා ප්‍රශ්න ඇසීම තබා තමන්ගේ පළමු පැවිද්ද හැර උන්වහන්සේගේ පැවිද්ද ලබා නොබෝ කලකින් සියලු කෙලෙසුන් නසා අරහත්වයට පැමිණ අපි පෙර අශ්‍රමණවම ශ්‍රමණ වේමු යයි කියාගෙන අබ්‍රාහ්මණවම බ්‍රාහ්මණයයි කියාගෙන නොරහත්ව රහත් වෙමු යයි කියාගෙන වෙසෙමු යයි සිතා දැන්නම් අපි ශ්‍රමණයෝ වෙමුයි, බ්‍රාහ්මණයෝ වෙමුයි, රහත් වෙමුයි යයි පවසති. මේ මාදුටු ශ්‍රමණ ගෞතමයන්ගේ 4 වන පාසටහනය. එය දැක මම භාග්‍යවතුන් වහන්සේ සම්්‍යක් සම්බුද්ධය උන්වහන්සේගේ ධර්මය යහපත්ය ශ්‍රාවක සංඝයා සුපටිපන්නය යයි නිශ්චය කර ගතිමි. පිලෝතිකයා පිරිවැජියා විසින් කළ බුදුගුණ කතාව ඇසූ ජානුසෝනි බ්‍රාහ්මණ තෙමේ රියෙන් බැස
උතුරු සළුව එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙසෙන දිශාවට දෝත් නගා වැඳගෙන නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යයි තෙවරක් ප්‍රීති වාක්‍ය කියා යම් කිසි විටක ඒ ශ්‍රමණ ගෞතමයන් මුණ ගැසුණහොත් ඔවුන් හා කතා කරන්නට ලදහොත් යහපත් වන්නේහි යයිද කීය. පසු කලක ජානුස්සෝනි බ්‍රාහ්මණ බුදුරදුන් වෙත ගොස් දහම් අසා උපාසකත්වයට පැමිණියේය. පිංගියානි බ්‍රාහ්මණයාගේ බුදුගුණ කීම. තථාගතයන් වහන්සේ වේශාලී නගර ආසන්නයේ මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවෙසෙන සමයෙහි බුදුරජාණන් වහන්සේ සමීපෙහි සිට ගිය පිංගියානි නම් බ්‍රාහ්මණයා ලිච්ඡවීන්ගේ කර්මාන්ත කරවමින් සිටි කරණපාලී නම් බ්‍රාහ්මණයාට හමු වී මේ මහ දවාලෙහි පිංගියානි කොහි සිට එන්නේහිදැයි ඔහු ඇසීය. බ්‍රාහ්මණය මම ශ්‍රමණ ගෞතමයන් සමීපෙහි සිට එමියයි පිංගියානි කීය. එකල්හි කරණපාලී බ්‍රාහ්මණ තෙමේ පින්වත් පිංගියානි ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණෙහි තතු කෙසේද? ඔබ ඔහු පණ්ඩිත යයි සිතන්නේහිදැයි කීය. එකල්හි පිංගියානි කියනුයේ මම ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණ මැනීමට කවරෙක් වෙම්ද? යමෙක් ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණෙහි තරම දන්නේ නම් ඔහුත් ශ්‍රමණ ගෞතමයන් වැනියෙක් වන්නේ යයි කීය. පින්වත් පිංගියානි උසස් ප්‍රශංසාවකින් ශ්‍රමණ ගෞතමයන්ට පසසන්නේ යයි කරණපාලී බ්‍රාහ්මණයා කීය. ශ්‍රමණ ගෞතමයන්ට ප්‍රශංසා කිරීමට මම කවරෙක්ද? ශ්‍රමණ ගෞතමයෝ සකල ලෝකයා විසින් ප්‍රශස්ත වූ ඔවුන්ගේ උත්තම ගුණවලින්ම ප්‍රශස්ත කරන්නෝය. සියලු දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨයෝය යයි පිංගියානි කීය. එකල්හි කරණපාලී බ්‍රාහ්මණ ඔබ කුමක් දැක කිනම් කරුණකින් ශ්‍රමණ ගෞතමයන්ට මෙතරම් පැහැදුනේහිදැයි ඇසීය. එකල්හි පිංගියානි බ්‍රාහ්මණයා තථාගතයන් වහන්සේගේ ගුණ මෙසේ වර්ණනා කළේය. අග්‍ර රස ඇති භෝජනයන් කුසපුරා වළඳා තෘප්තියට පත්ව සිටින්නෙකුට නීරස භෝජනයන් ප්‍රිය නොවන්නාක් මෙන් ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය ඇසූ පසු අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වාද අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ධර්ම අප්‍රිය වන්නේය. සාගින්නෙන් පෙළෙන්නෙකුට චතුමදුරයන් යොදා පිළියෙල කර අග්ගලා ගෙඩියක් ලැබී වළඳනා කලෙහි එය කොතනකින් වැළඳුවද මිහිරි රසයක් ලැබෙන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය කොතනකින් ඇසුවද සූත්‍රයන් ඇසුවද ගෙය්‍යයන් ඇසුවද වෙය්‍යාකරණයන් ඇසුවද අද්භූත ධර්මයන් ඇසුවද සතුටක් ලැබෙන්නේය, පැහැදීමක් ඇතිවෙන්නේය. රන්වන් සඳුන් ගැටයක් හෝ රත් සඳුන් කැටයක් ලත් කෙනෙකුට එය කොතනකින් ආග්‍රහණය කළත් සුමිහිරි සුවඳක් ලැබෙන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය අසන්නෙකුට සූත්‍රයන් හෝ වේවා ගෙය්‍යයන් හෝ වේවා වෙය්‍යාකරණයන් හෝ වේවා අද්භූත ධර්මයන් හෝ වේවා කුමකින් කොතනින් ඇසුවද සතුටක් ලැබෙන්නේය. යම් කිසි රෝගයකින් පෙළෙන්නෙකුට දක්ෂ වෛද්‍යවරයෙකු විසින් ප්‍රතිකාර කරන කලෙහි ක්‍රමයෙන් රෝගය දුරු වී යන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන් ධර්මය තෝතැන්නකින් හෝ අසන්නහුගේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසෝ නැතිවන්නාහ. ග්‍රීෂ්මයෙන් හා පිපාසාවෙන් පීඩිතයෙකු සුමිහිරි සිසිල් දියෙන් පිරුණු පොකුණකට බැස පැන් වී
දියනෑම කරන කල්හි ඔහුගේ ග්‍රීෂ්මය පිපාසාව ක්ලාන්තය සංසිඳී යන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය කොතනකින් හෝ අසන්නහුට ඔහුගේ සියලු පීඩා වෙහෙසීම් දැවීම් සංසිඳෙන්නේය. මෙසේ පිංගියානි බුදුරදුන්ගේ ගුණ වර්ණනා කළ කල්හි කාරණපාලී බ්‍රාහ්මණ තෙමේ අසුනෙන් නැගිට උතුරු සළුව ඒකාංශ කොට දකුණු දන බිම හැන බුදුරදුන් වැඩවෙසෙන දිශාවට දෝත් නගා වැඳ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යයි තෙවරක් උදන් අනා පිංගියානිට ස්තුති කොට රත්නත්‍රය සරණ ගියේය. අංගුත්තර නිකාය පංචක නිපාතයෙන් දෙව්ලොව බුදු ගුණ වැනුම. භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජකුළුපව්වෙහි වැඩවෙසෙන සමයෙහි පංචසික නම් ගාන්ධර්ව දේව පුත්‍රයා උන්වහන්සේ වෙත පැමිණ ස්වාමීනි, මම තව්තිසා දෙවියන්ගෙන් අසන ලද්දක් නුඹ වහන්සේට සැල කරමි කීය. කියව පංචසික යයි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි ඔහු මෙසේ කීය. ස්වාමීනි, ඉකුත් 15වක පොහෝ දින රාත්‍රියෙහි තව්තිසා දෙව්ලොව සුධර්මා නම් ශාලාවට සියලු තව්තිසා වැසි දෙවියෝ රැස්ව වුන්හ. මහත් වූ දෙව් පිරිසක් ශාලාව අවටද රැස් වුන්හ. සතරදිග සතරවරම් මහරජහු වුන්හ. පෙරදිග දතරට්ට නම් මහා දේව රජ බස්නාහිරට මුහුණලා දෙවියන් පෙරටු කොට හුන්නේය. දකුණු දිග විරුල්හක නම් මහරජ උතුරට මුහුණලා දෙවියන් පෙරටු කොට හුන්නේය. පැදුම් දිග විරූපක්ෂ නම් මහදෙව් රජ නැගෙනහිරට මුහුණලා දෙවියන් පෙරටු කොටගෙන හුන්නේය. උතුරු දිග වෙස්සවන නම් මහදෙව් රජ දකුණට මුහුණලා පෙරටු කොට හුන්නේය. මේ දෙවිවරුන්ගේ පසුපස අපට අසුන් ලැබුණේය. ස්වාමීනි, ඒ දේව සභාවෙහි නුඹ වහන්සේගේ ශාසනයෙහි ශ්‍රේෂ්ඨ චර්යාවෙහි හැසිර අලුත තව්තිසා දෙව්ලොව උපන් දෙවියෝ වර්ණයෙන් හා යසසින් පරණ දෙවියන් ඉක්මවා සිටියේය. ස්වාමීනි, ඒ කරුණෙන් තව්තිසා වැසි දෙවියෝ දෙව්ලොව පිරෙන්නේය. අසුරලොව පිරිහෙන්නේය යයි ප්‍රීති වූවෝය. සොම්නසට පැමිණියෝය. එකල්හි ස්වාමීනි, සක්දෙව් රජ දෙවියන්ගේ සතුට දැන මේ ගාථාවන් කියා දෙවියන්ගේ ප්‍රීතිය අනුමෝදන් විය. මෝදන්ති වතබෝ දේවා තාවතින්සා සහින්දකා තථාගතං නමස්සත්තා ධම්මස්සච සුදම්මතං නවේ දේවේච පස්සන්ත වන්නවන්තේ යසස්සිනේ සුගතස්මින් බ්‍රහ්මචරියං චරිත්වාන ඉදාගතේ තේ අඤ්ඤ අතිරෝවන්ති වන්නේන යසසායුනා සාවකා භූරි පඤ්ඤස්ස විශේෂූපගතා ඉද ඉදං දිස්වාන නන්දන්ති තාවතින්සා සහින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුදම්මතං. සක්දෙව් රජ කී ගාථා ඇසූ දෙවියෝ දෙව්ලොව පිරෙන්නේය, අසුරකාය පිරිහෙන්නේය යයි වඩාත් සතුටට පත් වූහ. දෙවියන්ගේ සතුට දත් සක්දෙව් රජ දෙවියන් අමතා ඒ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ ගුණ 8ක් අසන්නට කැමැතහුදැයි ඇසීය. දෙවියන් ඒ ගුණ ඇසීමට කැමැත්ත ප්‍රකාශ කළෙන් සක්දිව් රජ මෙසේ ඒ ගුණ 8 ප්‍රකාශ කළේය. 1. ඒ භාග්‍යවතුන් වහන්සේ බොහෝ ජනයාට හිත පිණිස පිළිපන්සේක. බොහෝ ජනයාට සැප පිණිස පිළිපන්සේක. ලෝකයාට අනුකම්පාව පිණිස දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස හිතය පිණිස
සැපය පිණිස පිළිපන්සේක. මේ අංගයෙන් සම්පූර්ණ වූ ශාස්ත්‍රූවරයෙකු අතීතයේහිද නොදකිමු. දැනුදු ඒ ශාස්ත්‍රූන් වහන්සේ හැර අනිකෙකු නොදකිමු. 2. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනය කරන ලද්දේය. ඒ ධර්මය සාන්දිට්ඨිකය, අකාලිකය, ඒහිපස්සිකය, තමාගේ సంతාණයට පමුණුවා ගැනීමට සුදුසුය. නුවණැතියන් විසින් ස්ව సంతාණයෙන්ම දත යුතුය. මෙසේ සත්ව సంతාණයට පමුණුව ගත යුතු වූ සත්ව సంతාණයෙහි පැවැත්විය යුතු වූ ධර්මයක් දේශනය කරන අන් ශාස්ත්‍රූවරයෙකු අතීතයේහි නොදකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකෙකු නොදකිමු. 3. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කුසලයයි මනවින් පනවන ලද්දේය. මේ අකුසලයයි මනවින් පනවන ලද්දේය. මේ සාවද්‍ය, මේ නිර්වද්‍ය, මේ සේවනය කළ යුතුයි, මෙය සේවනය නොකළ යුතුයි, මෙය හීනයි, මෙය ප්‍රණීතයි, මෙය කෘෂ්ණය, මේ ශුක්ලය යයි මනවින් පනවන ලද්දේය. මෙසේ කුසල අකුසල ආදී ධර්මයන් මනවින් පනවන අන් ශාස්ත්‍රූවරයෙකු අතීතයේහි නොදකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකෙකු නොදකිමු. 4. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට පනවා ඇති නිර්වාණගාමිනී ප්‍රතිපදාව ඊතා යහපත්ය. නිර්වාණය හා ප්‍රතිපදාව ගංගා ජලය හා යමුනා ජලය මෙන් සංසන්දනය වන්නේය, සමවන්නේය. එබඳු යහපත් නිර්වාණගාමිනී ප්‍රතිපදාවක් පැන වූ ශාස්ත්‍රූවරයෙකු අතීතයේහි නොදකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකෙකු නොදකිමු. 5. ඒ භාග්‍යවතුන් වහන්සේට බොහෝ ලාභ ඇතිවිය. ඉමහත් කීර්තියක් ඇතිවිය. ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ ආදීහු උන්වහන්සේට පැහැදී සිටිති. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒවායින් මත්වීමක් නැතිව ආහාරය වළඳන්නාහ. මේ අංගයෙන්ද යුක්ත ශාස්ත්‍රූවරයෙකු අතීතයේහි නොදකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකෙකු නොදකිමු. ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිවෙත් පුරන්නා වූද, අරහත්වයට පැමිණීමෙන් පිළිවෙත් පිරීම අවසන් කළ වූද බොහෝ ශ්‍රාවකයන් ඇත්තෝය. එහෙත් උන්වහන්සේ ඔවුන් කෙරෙහි නොඇලී ඔවුන් අතරම එකලාව වාසය කරනසේක. එසේ එකලාව වෙසෙන අන් ශාස්ත්‍රූවරයෙකු අතීතයේහි නොදකිමු. දැනුදු ඒ ශාස්ත්‍රූන් වහන්සේ හැර අනිකෙකු නොදකිමු. 7. ඒ භාග්‍යවතුන් වහන්සේ කියන පරිදිම කරනසේක, කරන පරිදිම කියනසේක. එසේ ධර්මය අනුව පිළිපදින අන් ශාස්ත්‍රූවරයෙකු අතීතයේහි නොදකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකෙකු නොදකිමු. 8. ඒ භාග්‍යවතුන් වහන්සේ ඊතර කරන ලද චිකිත්සා ඇතිසේක. මෙය එසේද මෙසේද කියා සැක කරන ස්වභාවය ඉක්මවා සිටිනසේක. බලවත් වීරියෙන් පෞරාණික ආර්ය මාර්ගයෙන් සර්වඥත්වයට පැමිණි අදහස් මුදුන්පත් කර සිටිසේක. ඒ අංගයෙන් සමන්වාගත අන් ශාස්ත්‍රූවරයෙකු අතීතයේහි නොදකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකෙකු නොදකිමු. ස්වාමීනි, මෙසේ සක්දෙව් රජු භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ මේ ගුණ 8 ප්‍රකාශ කරන කල්හි තව්තිසා දෙවියෝ වඩාත් ප්‍රීතිමත් වූහ. අතිශයින් සතුටටපත් වූ ඔවුන්ගෙන් ඇතමෙක් අහෝ ලොවට බුදුවරුන් 4 නමක් ඇති වුවහොත් කොතරම් යහපතක්දැයි කීය. ඇතැම්හු 4 නමක් නොව තෙනමක්වත් ඇති වුවහොත් කොතරම් යහපතක්දැයි කීය.
ඇතැම්හු බුදුවරුන් දෙනමක්වත් ඇතිවහොත් කොතරම් යහපතක් දැයි කීය. එකල්හි සක්දෙව් රජතෙමේ දෙවියන් අමතා පින්වත්නි එක් ලෝක ධාතුවක්හි එකවර බුදුවරු දෙනමක් පහළවීම සිදු නොවන්නේය. ඒ භාග්‍යවතුන් වහන්සේ නිරෝගීව චිරකාලයක් ජීවමාන වුවහොත් ඊතා යහපතක් යයි කීය. දේව සභාවේ වැඩ අවසන් වූ සැටියේම සනන් කුමාර බ්‍රහ්මතෙමේ එහි පැමිණියේය. දෙවියෝ හැමදෙන ඔහුට වැඳගෙන තමන්ගේ අසුන්වලම හුන්නේය. ඔහුද තව්තිසා දෙවියන්ගේ චිත්ත ප්‍රසාදය දැන මෝදන්ති වතබෝ දේවා යනාදී ගාථා 3 කියා ඒ ප්‍රීතිය අනුමෝදන් විය. ඉක්බිති සනන් කුමාර බ්‍රහ්මතෙමේ සක්දෙව් රජුගෙන් බුදුගුණ 8 අසා සතුටුව ඔහුද භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥා සම්පත්තිය දැක්වීම පිණිස මහා ගෝවින්ද චරිතය කීය. මහා ගෝවින්ද සුත්තයෙන් තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතනයේදී දම්සක් පැවැත්වූ අවස්ථාවෙහි භූමාටෝ දෙවියන්ගේ පටන් අකනිටා බඹලොව බ්‍රහ්මයන් දක්වා ඒ දේවලෝක බ්‍රහ්මලෝක වාසීහු ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මි යයි ස්තුති ഘോഷා පැවැත්වූහ. ඒ ഘോഷාව සැනකින් අකනිටා බඹලොව දක්වා පැන නැංගේය. දසදහසක් සක්වල පැතිර ගියේය. බුදුන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීම, මව්කුසින් බිහිවීම, බුද්ධත්වයට පැමිණීම යනාදී විශේෂ අවස්ථාවන්හි අවිඥානික වස්තුහුද නිමිති පහළ කිරීම වශයෙන් තථාගතයන් වහන්සේගේ කීර්තිය පතල කළහ. ඒ අවස්ථාවලදී මහ පොළොව මහ කඳු ගුගුරා කම්පා වීම වශයෙන්ද, ගංගා සාගර නිශ්චල වීම වශයෙන්ද, ගස්වැල් මලින් සැරසීම වශයෙන්ද, රත්න ජාතිහු දිලිසීම් වශයෙන්ද, තූර්ය භාණ්ඩ වාදනයක් නැතිවම හඬ නැගීම් වශයෙන්ද තථාගතයන් වහන්සේගේ කීර්තිය පතල කළහ. බුදුරදුන්ගේ කීර්තිය මිනිස් ලොව බුදු සසුන පවත්නා වර්ෂ 5000ම පවතින්නේය. දෙවියන්ගේ ආයුෂ දික් බැවින් ඉදිරියටද වර්ෂ කෝටි ගණනක් දෙව්ලොව තථාගතයන් වහන්සේගේ කීර්තිය පවතින්නේය. බ්‍රහ්මයන්ගේ ආයුෂ ඊතා දික් බැවින් බ්‍රහ්ම ලෝකවල කල්ප බොහෝ ගණනක් යනතුරුද බුදුන්ගේ කීර්තිය පවතින්නේය.